2015 මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිදවන්ත මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙවල බෙදන්න තියෙන හැමදේම බෙදලා කරන්න තියෙන හැම සංවර්ධනයේම ගම්මට්ටමින් බිම්මට්ටමින් කරලා හැම රූපවාහිනී නාලිකාවකින්ම දවන්ත මාධ්‍ය ප්‍රචාරයක් පෝස්ටර් කටවුට් කාර්යාල කොඩිවැල් රතිඤ්ඤ අරක්කු සිගරට් බුරියානි නේද නොදුන් දෙයක් නැහැ ගම්පහ දිස්ත්‍රික්කේ පරාදයි රට පරාදයි අපිට අලුත් අත්දැකීමක් අලුත් ආදර්ශයක් මේ රටේ ලැබුණා බොහොම නිහඬව. නමුත් රට කරන්න ගියාම රටේ ආර්ථිකය මෙහෙවන්න ගියාම අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කණ්ඩායමක් හිටියේ නැහැ කියලා. එතුමා 80 ගණන් වල එතුමාගේ ආර්ථික දැක්මට අනුව කටයුතු කරපු පිරිසක් ආර්ථිකය මෙහෙවන්න කැදෙව්වා. පාස්කර් ලිංගම් මහත්තයා, චරිතරත්වත්ති මහත්තයා, අජිත් ඩයස් මහත්තයා, රකිට වික්‍රමනායක මහත්තයා එහෙම. ඊළඟට බරපතල ලොකු ඇමතිකම් එතුමා අධ්‍යයනය කරපු රාජකීය විද්‍යාලයේ හිතවතුන් පිරිසකට දුන්නා. මම නම් කියන්නේ කැමති නෑ. ඒ හැමෝම හරිම අසමත්. එක ප්‍රධාන ව්‍යාපෘතියක්වත් ගෙනියන්න බැරි වුණා. අන්තිමට ඉතුරුනේ ටයි කෝට් විතරයි. මේක නිසා ජනතාව තුළ විශාල කලකිරීමක් ඇති වුණා. හොඳ වැඩ නොකළ නෙවෙයි. විශාල දේශපාලන පරිවර්තනයක් 19 වෙනි සංශෝධනයෙන් වුණා. ආර්ථිකය බංකොලොත් නොවි මොනවා වුණත් ගෙනියන්න හැකියාව ලැබුණා. ඒ වගේම යම් යම් අලුත් ආරම්භයන් කරන්න අවස්ථාව ඒ ආණ්ඩුවේ ලැබුණා. විශාල සමාජ සුබ සාධනයක් කළා, පඩි වැඩි කළා, සමෘද්ධි වැඩි කළා, ඖෂධ නිකන් දුන්නා. මේ වගේ වැඩ කරා. නමුත් මහජනතාව සතුටු වුණේ නැහැ ඒ පාලනය ගැන. ඊළඟට අතිවිශාල බලාපොරොත්තුවකින් තමයි වර්තමාන ජනාධිපතිතුමා ආවේ. එතුමා ආර්ථිකය නවීකරණය කරයි කියලා හිතුවා. ලී ක්වාන් යූ වගේ පරිවර්තනයක් කරයි කියලා හිතුවා. ඒ වගේම පාක් හී කොරියාවට කළා වගේ විනයගරුක පාලනයක් හදයි කියලා හිතුවා. ඒ වගේම පුටින් කළා වගේ ජාතික ආරක්ෂාව දේශපාලන ස්ථාවරත්වය සහතික කරයි. ජාතික අභිමානය විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගේ අභිමානය ආරක්ෂා කරයි කියලා විශ්වාස කළා. යෝධ රළවේගයකින් එතුමා බලයට 2015 පෙරදිච්ච ගම්පහ වැඩි ඡන්ද 4 ලක්ෂකින් ජයගත්තා. එතකොට අපිට පෙනුනේ නැහැ මොකුත් දැන්. අපි දැක්ක කණ්ඩායමක් නැහැ. 2005 ඉඳන් 15ට ආර්ථිකයේ මෙවපු ජයසුන්දර මහත්තයා දැනුත් ආර්ථිකයේ මෙවුවා. ගාමිණී සෙන්රත් මහත්තයා අගමැතිතුමාගේ ලේකම් හැටියට මෙවුවා. ලලිත් වීරතුංග මහත්තයා නඩුවක් ප්‍රශ්නයක් මත මම හිතන්නේ එතුමා වැරදකාරයෙක් කියලා එතුමා උපදේශකයා හැටියට කටයුතු කරනවා. පේමසිරි මහත්තයා එදත් පාරවල් හැදුවා ගැහුවා අදත් පාරවල් හදනවා ගහනවා. ලොකු වෙනසක් වෙලා නැහැ. මේ කට්ටියම පරණ විදියටම පරණ සූට් ඇඳගෙනම ඇවිල්ලා එකම වැඩේ අර සිංහල බෞද්ධකම පෙරට වඩා ඉස්සරහින් දාගෙන දේශාභිමානයේ පපුවට ගහගෙන ඇවිල්ලා කරගෙන යනවා. දැන් නම් ඒකෙනුත් පොඩ්ඩක් ඈත් වෙමින් යනවා. පොඩි ප්‍රශ්න මතුවෙනකොට ඒව මග ඇරලා යනවා. ආදාහණය විතරයි මේ සිංහල බෞද්ධ රටේ කිව්වා. හැබැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව එනකොට ඉම්රාන් ખાන් ලංකාවට එනකොට ඒක රිවර්ස් කරනවා. ඊළඟට පළාත් සභා අහෝසි කරනවා. අහෝසි කරලා අලුත් දේශපාලන ව්‍යුහයක් ඇති කරනවා. හැබැයි ඊයේ පළාත් සභා මන්ත්‍රියට කතා කරලා කිව්වා නෑ අපි පළාත් සභා තියන්න යනවා කියලා. මොකද ලබන සතියේ ඡන්දයක් තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ. ඉතින් ඔය ජාතිය ආගම ඔක්කොම රිවර්ස් යනවා. මේ අර්බුදයේ යථාර්ථය කරලියට එනකොට කණ්ඩායමක් නෑ. ඇත්ත කතාව ඒකයි. කණ්ඩායම පවුල විතරයි. ඒ පවුලේ සමාජිකයන් හා ඒවට ගොනු වෙච්ච වංචනික ගජමිතුරු පැලැන්තිය පමණයි. ඒ නිසා රට ප්‍රශ්න ඇතුළේ ඒ ප්‍රශ්න විසඳ ගන්න තිබුණත් රට දවසෙන් දවස අර්බුදයට යනවා. දැන් අර මූල්‍ය ප්‍රශ්නය ගත්තොත් මම පොඩි උදාහරණ දෙකක් ඔබතුමාලට කියන්නම්. පසුගිය පෙබරවාරි මාසේ දවස් 28යි තිබුණේ. ඒ 28 එදිනෙදා වියදම් පියව ගන්න අපි බදු ගෙව්වා. ඒ බදු ආදායම ලැබුණා. ඒ වගේම වියදම් පියව ගන්න තව අවශ්‍ය වුණා රුපියල් බිලියන 160ක් කෝටි 16000. මේක ගන්න සුපුරුදු පරිදි ආණ්ඩුව ගියා වානේ අපේ ලංකාවේ මූල්‍ය වෙළඳපොළට. රුපියල් වලින් ගන්න කරන වෙළඳපොළට ගියා. ගිහිල්ලා ගියා මෙන්න මේ අනුපාතයට අපිට රුපියල් කෝටි 16000ක් දෙන්න කියලා.
ඒතකොට ලොකු ආයතනක් තිබුණා EPF, ETF, ලංකා බැංකුව, මහජන ඔක්කොම. නමුත් අන්තිමට මේ හැමෝම එකඟ වුණේ බිලියන 70ක් කෝටි 7000ක් දාන්න විතරයි. හිඟයක් ඇති වුණා. කෝටි 9000ක බිලියන 90ක හිඟයක් ඇති වුණා. මොකද්ද විසඳුම? විසඳුම බියගම ෆැක්ටරි. හරි අච්චු ගහලා දිනවා කෝටි 7400. දැන් සමහරු හිතනවා මේක දැන් මෙහෙම ගිහිල්ලා අර සිම්බාබ්වේ වගේ විල් බැරෝවෙන් සල්ලි අරන් යන්න වෙයි නේද කියලා. වෙනවා. අද හෙට වෙන්නේ නැහැ. අද හෙට වෙන්නේ නැත්තේ ආර්ථිකය ඍණ අගයක් අරන් තියෙන නිසා. ආර්ථිකය ධන අගයක් අරගෙන මිනිස්සු නැවතත් වියදම් කරන්න පටන් ගත්ත හැටියෙම මිනිසුන්ගේ ශක්තිය ආපු හැටියෙම තේරෙයි පොල් ගෙඩිය 250ට ගිහිල්ලා හාල් සිරුර 300ට ගිහිල්ලා සල්ලි අච්චු ගහපු එකේ රංගේ. මේක නොදන්නවද? දැන් මහ බැංකුවේ අධිපතිතුමා ඇවිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ඔය ආර්ථික විද්‍යාඥයෝ කියලා ඉන්න ඔක්කොටම උගන්වපු ගුරුතුමා. එතුමා මේක නොදන්නවද? ඔය මහ බැංකුවේ ඉන්න උසස් නිලධාරීන් මේක නොදන්නවද? දන්නවා. නමුත් ගැට ගහගෙන දුවන එක තමයි කෙරුවාව. ඉතින් අර අද ගැට ගහගෙන හෙට ගැට ගහගෙන අතනින් අර අපේ ඉන්නේ ඔය කොළඹ කැලණිය හැමතැනම ඉන්න උදේට ගියා නේද? 104 පොලියට රුපියල් 5000ක් ගත්තා. පේමන්ට් එකට බඩු ටික දාගත්තා. ඒක කොහොම හරි කළා හවසට ගෙව්වා. ආපහු ඉස්සතින් ගෙදර ගියා. ඒ தത്വෙට මේ ආර්ථිකය අදපත් වෙලා තියෙනවා. මේක මෙහෙම දිගටම කරගෙන යන්න බෑ මිත්‍රෝ. ඔය සල්ලි අච්චු ගන්න කතාව කිව්වොත් යහපාලන කාලෙත් අච්චු ගහුවා කියන සමහර කටවාචාලයෙකුට කියන්න පුළුවන්. ඔව්. 2019 අවුරුද්දේ යහපාලනයේ අච්චු ගහලා තියෙනවා සල්ලි කෝටි 400ක්. බිලියන 4ක් මුළු අවුරුද්දටම. නමුත් ගිය අවුරුද්දේ අච්චු ගහපු සල්ලි ප්‍රමාණය බිලියන 660ක්. කෝටි 66000ක්. යහපාලනයේ මුළු අවුරුද්දටම 400යි. ගිය අවුරුද්දට විතර 2020 66000. මේවා බලපෑම මේ ඉස්සරහ කාලෙට එනවා. විදේශ මුදල් තත්ත්වය ඊටත් වඩා නරකයි. දැන් ගිය ජනවාරි 19 වෙනිදා අපිට ඕන වුණා ඩොලර් මිලියන 200ක් කෝටි 20ක් හොයාගන්න විදේශ අරමුදල්. අපි ගිහිල්ලා ඉල්ලුවා. කීයද ආවේ? ඩොලර් මිලියන 44යි ආවේ. එකත් ආවේ 107 පොලියට. එතකොට ඉතුරු ටික මොකද වුනේ? අපේ සංචිත වලින් දැම්මා. මේ සංචිත කියන්නේ අපි ඒවත් ණයට ගත්ත සංචිත. ඒව හැදුවේ බන්දුල ගුණවර්ධන නෙමෙයි, අදිත් කප්රාල් නෙමෙයි. ඒව හැදුවේ කලින් හිටපු මහ බැංකුව අධිපතිතුමා ඉන්ද්‍රදීප් කුමාරස්වාමි මැතිතුමා. එතුමාට විමල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ කොටියා කියලා. උන්නේ නම කුමාරස්වාමි අර ගැලියන් ෆන්ඩ් එකේ උපදේශකයෙක් හැට වැඩ කළා කියලා ඒ වැදගත් මිනිහට කොටියා කිව්වා. වියත් මගේට ගිය ඇතම් ආර්ථික මේ වශයෙන් දැනුමක් තියෙන මිනිස්සු බව මට කියලා තියෙනවා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන්නේ කොටියෙක් ලංකාවේ ආර්ථිකය වටන්න ආපු මිනිහෙක්. ඒ මිනිහා නොඑන්න ගිය අවුරුද්දවත් පාස් කරගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බැරි වුණා. එතුමා අඩුම තරමින් ඩොලර් බිලියන 7.2ක් 2019 සංචිත ඉතුරු කළා ගියා. එක ඩොලරයකින් මේක වැඩි කරගන්න මේ ආණ්ඩුවට බැරිලා. ඒ සංචිත ටික දිය වෙලා ගිහිල්ලා තියෙනවා. දිය වෙලා ගිහිල්ලා දැන් මේ අවුරුද්දේ අපේ ණය ටික ගෙවා ගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඇයි? අර සල්ලි හම්බ වුණේ මිලියන 44යි මිලියන 200ක් ඕන වුණා. ඉතුරු ටික දැම්මා සංචිතවල. ඒකයි කරේ. ඊළඟට මේ දැන් ආඩම්බරෙන් කියනවා චීනෙන් අපිට මේ විනිමය හෝමාරුවක් කරන්සි සොප් එකක් හම්බ වෙනවා. ගිය අවුරුද්දේ අපි ඉන්දියාවෙන් කරන්සි සොප් එකක් ගත්තා. මොනවද ඒ සොප් කියන්නේ? ලොකු කතා ගියාගෙන ඉන්නේ. අතමාරු. මාස 3ෙන් දෙන්න, 6ෙන් දෙන්න, අවුරුද්දෙන් දෙන්න කියලා ගන්නෑ. එතකොට ගිය අවුරුද්දේ ඉන්දියාවෙන් ගත්ත 400 මේ අවුරුද්දේ පෙබරවාරි වල ගෙවන්න ඕන. චීනෙන් ගන්නව නම් 1500 ලබන අවුරුද්දේ ගෙවන්න ඕන. ඒතර ලබන අවුරුද්දක් ගැන මොකුත් හිතවිල්ලක් නැහැ. මේ අවුරුද්ද පන්න ගැනීම ගැන තමයි හිතුවිල්ල. ඒක නිසා දවන්ත මූල්‍ය අරුමුදයක අපි අපිට එක දවසක් හරි ණය ගෙවා ගන්න බැරි වුණොත් අපිට වෙනවා අපේ බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න. ඒ හා සමගම රටට අත් වෙන්නේ ග්‍රීසියට, ලෙබනනයට, ආජන්ටිනාවට අත් වෙච්ච දේ. හැබැයි ඒ රටවල වල කවුරු හරි හිටියා උදව් කරන්න. ග්‍රීසියට ජර්මනිය හිටියා.
ලෙබනනේට ප්‍රංශයේ හිටිය ඇවිල්ලා උදව් කරන්න. අපට කවුරු උදව් කරයිද කියලා හිතන්න අමාරුයි. ඒ වගේම සංවර්ධනය. ඔය කතා කරන දේවල් අනේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපේ සුමේද මහත්තයා කිව්වා මේ පාරවල් ලක්ෂය. මේ දැන් අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න ලංකාවේ පාරවල් කිලෝමීටර් කීයක් තියෙනවද කියලා. A B C D ගණේ පාරවල් ඔක්කොම එක්කව ගලව පාරවල් කිලෝමීටර් 35000යි තියෙන්නේ. ඒ 35000ම කාපට් කරලා ඉවරයි. එතෙ මේ අවුරුදු 10ක් තිස්සේ ට්‍රිලියන 2.5ක් වියදම් කරලා මේක කාපට් කරලා ඉවරයි. මම මෙහෙ තියනවාද ගම්පහ කාපට් කරන්න පාරවල්? නෑ. මේ කාපට් උඩින් කාපට් දාන්න. කීයද හදන්න පුළුවන්? ඔය අර මුළු අයවැය යෝජනාවෙම තියෙන්නේ මිලියන් 20000යි මේකට වියදම් කරන්නේ. ඒකෙන් අර කිව්වා වගේ කිලෝමීටර් 2000යි හදන්න පුළුවන්. ලක්ෂයක්. ජෝන්ස්ටන් කට අරපු හැටි කියන්නේ ලක්ෂයක් කියලා එතුමා කියන්නේ. ලක්ෂෙ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. මේකේ කොච්චර හදන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. කාවද මේ රැවටෙන්නේ? තමන්මයි රැවටෙන්නේ. දැන් RDA එකේ පුළුවන් නම් ගිහිල්ලා ඕන ඉංජිනේරුවෙක්ගෙන් දැන් මේ ගම්පහ කිලෝමීටර් ලක්ෂයට සල්ලි ඇවිල්ලාද කියලා. සල්ලි දීලාද කියලා. බියගම ෆැක්ටරියෙන් ගහලවත් කරන්න පුළුවන්ද කියලා. බෑ. එහෙම වෙන්නේ නැහැ. ඊළඟට කිව්වේ කොහමද? සජිත් ප්‍රේමදාස මහත්තයා තැන් වල ඇටෙව්ව පර්චේස් 10 කූඩු අපි තට්ටු නිවාස ගහනවා. සියපත් සෙවන පොහොට්ටුවෙන් ඉපදෙන සෞභාග්‍යයේ නිවාස සංකීර්ණ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම 100 ගානේ හැදෙනවා තට්ටු නිවාස. කිව්වනේ විවෘතත් කළා මුල්ගලුත් තිබ්බා අවුරුද්දක් පිරෙන දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එකක අත්තිවාරමක් දාලා තියෙනවා. පුළුවන් නම් පෙන්නන්න කියලා. එකක අත්තිවාරමක්වත් සල්ලි නෑ මිත්‍රෝරුනි මේව කරන්නේ. ඊළඟට ගම සමග පිළිසඳර. මට ඔය ගම සමග පිළිසඳර අනුරාධපුරයේ කරපු තැන මට ප්‍රධාන නිලධාරියෙක් කතා කරලා කිව්වා. හෙලිකොප්ටර් 4යි වාහන 211යි නිලධාරීන් 600 ගානකට නවාතැන් දවස් 3කට රුපියල් මිලියන 86ක් වියදම් වුණා කියලා ඒ වැඩ පිළිවෙලට. ඒ කියන්නේ කෝටි 8.6ක් මේ එක සතියක ගිහිල්ලා කරන ගම සමග පිළිසඳරට. කීයද වැඩ? වැඩ මිලියන් 23ක. ඉස්කෝලේක තින්ත ගන්න, පිට්ටනිය හදන්න, පාර කාපට් කරන්න. ඔය තමයි ගම සමග පිළිසඳර. ඉතින් මේවා මේ ගමේ මේ හැම ගමකම ප්‍රාදේශීය සංවර්ධන කමිටුව කියලා එකක් තියෙනවා. හැම ගමකම පොහොට්ටුවේ മന്ത്രി කෙනෙක් ඉන්නවා. හැම ගමකම ග්‍රාම සේවක නිලධාරිය ඇතුළු සංවර්ධනයේ බාර නිලධාරීන් 17 දෙනෙක් ඉන්නවා. ජනාධිපතිතුමා යන්න ඕනේද ඉස්කෝලවල තීත්ත ගන්න? ජනාධිපතිතුමා යන්න ඕනේද පිට්ටනි හදන්න? ඒකට යන වියදම මේ මිටෝර්නි මේ ඔක්කොම මාධ්‍ය නාඩගමක් හැටියට තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඇත්ත විසඳුම් වලට ගියේ නැත්නම් ඇත්ත ආකාරයට මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ නැත්නම් අපි විශාල අර්බුදයකට යනවා. මතක තියාගන්න ප්‍රධාන බැංකු දෙකම දැන් ඇද වැටෙමින් තියෙනවා. ආණ්ඩුවට ණය දීලා. මේ රටේ ව්‍යාපාරිකයන්ට ණය ගන්න බෑ ණය දෙන්න බෑ. ආණ්ඩුවට ණය දීලා. ලංකා බැංකුවයි මහජන බැංකුවයි. පසුගිය අවුරුද්දෙම ගත්ත තෙල් වල $1ක් ආපහු ගෙවලා නැහැ. $1ක් ආපහු ගෙවලා නැහැ. ඩොලර් මිලියන 3000ක් ගෙවලා නැහැ ලංකා බැංකුවයි මහජන බැංකුවයි. ඒක ගෙවපු හැටි හෙට උදේට ලංකාව වංකොලොත් වෙනවා. ඒකයි. කයි වාරුණන් තියෙනවා මේ ඇමතිවරුන්ගේ අරේ මේ තෙල් වලින් මහා විශාල පුතිලි ශේත්‍රයේ මේව මෙහෙමයි කියලා. කරගන්න බෑ. වැඩක් කරන්න දන්නේ. අපි කරපු වැඩ ටික විතරයි දැන් විවෘත කරගෙන යන්නේ. මැනින් මාකට් එක විවෘත කරලා තමන්ගේ වගේ. මාළු මාකට් එකේ තීන්ත ගාලා විවෘත කරනවා ආයි තමන්ගේ වගේ. අපි එදා කඩවත ඇති කරා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය. ඒක 2020 මාර්තු වල විවෘත කරන්න තිබුණේ. අද වෙනකම් වැඩ ඉවර නැහැ. අපි එතන ඉඳන් රාගමින් එතෙන්ට දුම්රිය මාර්ගය ගෙනල්ලා දුම්රිය කියන්නේ සහැල්ලු දුම්රිය මාර්ගය. ඒක මේ කිරිබත්ගොඩ නගරය හරහා පිටකොටුවට අරන් යන්න හිටියේ. ඒ ව්‍යාපෘති ඔක්කොම නතර කළා. නතර කළා මොකක්ද දැන් කරන්නේ? තනි එක සමාගමකට මේක දෙන්න යනවා. මම අද කියනවා ඔය සහැල්ලු දුම්රිය අපි අඳුනාගත්ත හතරම මේගොල්ලෝ කැන්සල් කළා. ජපානයෙන් 100.1 පොලියට ලැබිච්ච ණය නවත්තලා තනි එක සමාගමකට දෙන්න යනවා. සමාගමකට දෙන්න යන්නේ නිකන් නෙවෙයි. වියදම් පියවා ගැනීම පිණිස රටේ වටිනාම ඉඩම් ඒ සමාගමට පැවරීමට යන්නේ. අද ලංකා බැංකුවට ලියුමක් එවලා තියෙනවා ලංකා බැංකු මූලස්ථානය අයින් කරගන්න. කාලයක් මේ ගොඩනැගිල්ල රටේ උසම ගොඩනැගිල්ල නේද? ලංකා බැංකු මූලස්ථානය ජාතියේ පහන්ට ඒක විකුණන්න යනවා. ඊළඟට ප්‍රධාන මට්ටමේ සියලුම ඔය කොළඹ නගරයේ තියෙන ඉඩම්
ආර්ථික මර්මස්ථානවල තියෙන ඒවා මේ විදේශිකයන්ට විකිණීම පැවරීම තමයි කරන්නේ. මේ ඇත්තෝ හිතන් ඉන්නවා මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලස්ථානයේ 24 පැයෙන් හමුදාව පාරට දාලා විදේශිකයන්ට ලබා දුන්නා වගේ මේකත් කරන්න පුළුවන් කෙරුවාවක් කියලා හිතන්නේ. ඒක වැරදීමක්. දැන් එවැනි දෑ කරන්න ඒ ලංකා බැංකුවේ වෘත්තීය සමිතියෝ මහජන බැංකුවේ වෘත්තීය සමිතියෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය ඉඩ දෙන්නේ නැහැ. මොකද ඒ චණ්ඩිකම් වල යුගය ඉවරයි. එම බයක් තිබුණා මේ රටේ 2019 20 දැන් එහෙම බයක් මේ රටේ නැහැ. එකම විහිළුවක් විතරයි අද මේ රටේ ජනාධිපතිතුමා වෙනුවෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම බලන්න මෙච්චර රට අර්බුදයට ගිහිල්ලා නින්දිත විදිහට කරගෙන යන වංචාව. අපි හැමෝටම වෛද්‍යවරු උපදෙස් දුන්නා මේ වෛරසයෙන් බේරෙන්න මේ මුහුණු ආවරණ පළද. නිකන් පොඩ්ඩක් හොයලා බලන්න මේ කැලණිය තමයි ප්‍රධාන ගබඩා සංකීර්ණයේ තියෙන්නේ මුහුණු ආවරණ. මේ ව්‍යාපාරිකයෝ තුන්දෙනෙක් කරන්නේ. ගජමිතුරු ව්‍යාපාරිකයෝ තුන්දෙනෙක්. ඒ තුන්දෙනාට විතරයි අවසරය තියෙන්නේ. මේකෙන් කොල්ල කන. ඊළඟට හැමෝටම කිව්වා විස බීජනාශක පාවිච්චි කරන්න සැනිටයිසර්ස්. ගරු දිලිත් ජයවීර ඒක අතට ගත්තා. අරගෙන ඒකෙන් හම්බු කරන්න පටන් ගත්තා. ඊළඟට අපිට ලෙඩේ තියනවද නැද්ද බලන්න PCR පරීක්ෂණය කරන්න. PCR පරීක්ෂණ කට්ටල ගෙන්නන එක ඒකත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කීප දෙනෙක්ගේ වංචාවක් වුණා කියලා ඒගොල්ලොම කියනවා. ඊළඟට කිව්වා PCR ගණන් වැඩි ඊට වඩා අඩු එකක් තියෙනවා කියලා. ඇන්ටිජන් කියලා. තීරණය ගන්නකොටම ඇන්ටිජන් ගෙනල්ලා ඉවරයි කටුනායක ගුවන්තොටුපළට. ජාවාරම. ඊළඟට නිරෝධායනය. මේ රටේ අහිංසක මිනිස්සු 39000ක් ඉල්ලීමක් කරා අපිව පාරට වැටලා ඉන්නවා නගරවල අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා විදේශ සේවා නියුක්ති කාර්යාලය. ඒ සියලුම දෙනා ලංකාවට ගෙන්න ගන්න ගුවන් ටිකට් පත් ඇතුළු ඒ සියලු දෙයට වැය වෙන්නේ කෝටි 400යි. කෝටි 1400ක් විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ගිණුමේ තියෙනවා. 7-5ක් ඒ මිනිස්සු වෙනින් වැය කළේ නෑ. ඇයි? ඒක ගාවාරමක් කළා. ඒ අහිංසක මිනිස්සු අවුරුදු ගාණක් අමාරුවෙන් හම්බ කරපු සල්ලි නිරෝධායනයේට හෝටල් ගත කරනවා කියලා ගැහුවා. කම්පැනි දෙක තුනක්. එක කෙනෙක් ටිකට් වලින් ගැහුවා උපුල් ටවර්ස් කියලා. එතුමා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ටිකට් ලබා දුන්නේ. එතුමා විපක්ෂයේ ඉන්න කාලේ ලොස් ඇන්ජලිස් නගරේ ඉන්නේ. ඊළඟට මේ නිරෝධායනය සඳහා ගෙන යනකොට මුලින්ම මේ පිටිපස්සේ ඉන්නේ ඇවන්ගාඩ් ආයතනය. ඒ ඇවන්ගාඩ් ආයතනය තමයි සියලුම දෑ කළමනාකරණය කරන්නේ. ඇවන්ගාඩ් ආයතනයේ සේවකෙක් තමයි අද විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඒකට හැම තානාපති කාර්යාලයටම දැනුම් දීලා තියෙන අතරින් යන්න කියලා. අහිංසකින්ගෙන් ගහන මේ කෝටි 400 වෙනුවට අද මේ මිනිසුන්ට නිරෝධායනය කරන්නයි ඔක්කොම යන වියදම කෝටි 1200. මේක කෙලවර වෙන්නේ කොහොමද? ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයට කෝටි 800ක් සාක්කුවේ දාගෙන මේ 40000 ගෙන්න. සහ ගහනවා මිත්‍රෝ. මේ අහිංසක මිනිසුන්ට කරන දෙයට සහ ගහනවා. දැන් නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා කියන අපි නිකන් ගේනවා කියලා. ඒකේ ලකුණු දා ගන්න හදනවා. නමුත් ඒ සාපය වැදිලා ඉවරයි. මිනිසුන්ට කරපු ඒ සාපය. දැන් ඊළඟට ගහන්න යන එක තමයි එන්නත. එන්නත ගේන්න හැදුවේ චීනෙන්. මම ඒ ගැන හෙළිදරව්වක් කරා. ඊට පස්සේ තමයි වෛද්‍යවරුන්ගේ උපදේශයේ මත AstraZeneca ගෙනා. දැන් AstraZeneca කියන්නේ රුපියල් 400. දැන් ගේන්න යනවා ඩොලර් ඒ වගේ 7 ගුණයක්. 7 ගුණයක් වටින එකක් දැන් ගේන්න යනවා. ඒකට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන්නේ නැහැ. ඉතින් වෛද්‍ය ඖෂධ නියාමන අධිකාරියට මේක ගෙනිච්චාම ඖෂධ නියාමන අධිකාරියේ ඉන්න වැදගත් වෛද්‍යවරු ඔය පාලිත අබේකොන් මහත්තයා වගේ කිව්වා අපිට බෑ මේ අනුමත කරන්න. ගෙදර බලයන් කිව්වා. ගෙදර යවුවා. ඒක දැන් කරන්න යනවා. දකින්න ඇති මේ ළඟදී බ්‍රසීලෙට චීනෙන් ව්‍යාජ වැක්සින් පටවන්න ගිහිල්ලා අහු වුණා. දැන් අපි අහුවෙන්න යන්නේ ඒ වගේ තවත් පට්ටපල් හොරකම්කට. රුපියල් 400ට තියෙද්දි නේද? 2800 වැක්සින් එකක් ගහන්න කාටද මේ වාසිය යන්නේ? ඇයි මේ හම්බු කරන් කන්නේ අපේ අහිංසක මිනිස්සුන්ගේ? ඊළඟට බලන්න මහා පිරිසිදුයි කියන අය පහුගිය කාලේ කරපු ටික. මෙච්චර ආර්ථික අතින් දුෂ්කරතාවයකට රටපත් වෙලා තියෙනවා. රටේ ආදායම් හිඳිලා තියෙනවා. පසුගිය ජූලි මාසෙදී එක පාට්ටම පොල් තෙල්, මාජරීන්, ඒ වගේම අනිකුත් ඔය මේද වර්ගවල තිබිච්ච බද්ද අයින් කළා. බද්ද අයින් කරාම එක්තරා සමාගමක් විල්මා පිරමිඩ් සමාගම පොල් තෙල්, මාජරීන්,
සහ ඒ vegetable oil ආදිය ගෙන්නන්න පටන් ගත්තා. මම ගණන් හදලා බැලුවා 100%කින් වැඩි වෙනවා. 2019 පොල් තෙල් ගෙනාවා වගේ 300කින් වැඩි 2020. ඒ වැඩි වෙලා තියෙන්නේ හරියටම අර ජූලි මාසෙදී. කෝටි ගණක් ගන්නවා. මාජරින් ටිකෙන්, පොල් තෙල් ටිකෙන්, එළවලු තෙල් ටිකෙන් ගන්නවා. තනි සමාගම. මේක තමයි සෞභාග්‍යයේ මග. රජයට අයිති වෙන්න තියෙන ධනය නැති වෙලා යන. ඊළඟට ඔක්තෝබර් 13 වෙනිදා අපේ ආර්ථික විශේෂඥ බන්දුල ගුණවර්ධන මැතිතුමා කිව්වා අපි සීනි 85ට දෙනවා කියලා. නේද? දෙනවා කියලා රුපියල් 50ක තිබිච්ච සීනි වලට තිබිච්ච බද්ද රුපියල් 725ට අඩු කරා. මොකද කළේ? ඔක්තෝබර් 13 වෙනිදා ඉඳන් සීනි ටොන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් පෙබරවාරි 20 දක්වා ගෙනල්ලා තියෙනවා කියලා මුදල් අමාත්‍යාංශෙම කියනවා. ජනතාවට හම්බෙලා තියෙනවද රුපියල් 85 සීනි? නෑ. තනි සමාගමක් මැදිහත් වුණා ඒකට. ශැන්ග්‍රීලා සජාත් මෞසුන් මහතා. මැදිහත් වෙලා සීනි ගෙනා. රුපියල් 70ට ලෝක වෙළඳ පොලේ අනික් සමාගම් ගේනකොට මෙහා 85ට ගෙනා. ගහලා එතන උනොත් රුපියල් 15ක විදේශ ධනය රටින් පිට කරනවා. ඊළඟට ඔහුගේ සීනි පමණක් බන්දුල ගුණවර්ධන මහත්තයාගේ අමාත්‍යාංශයේ සතොස රුපියල් 124ට ගත්තා. මිනිස්සුන්ට 85ට කොටසක් දුන්නා 134ට තව කොටසක් දුන්නා. මේ විදිහට සමාගම් 7ක් අතරේ බෙදී ගිය ලාභය මුදල් අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා කෝටි 1500. මේකෙන් අර ඇස්ට්‍රාසෙනකා වැක්සින් එක දෙවතාවම මුළු රටේම මිනිස්සුන්ට දෙන්න දෙනවා. මුළු රටේම මිනිස්සුන්ට. මේ ගැන වග කියන්න ඕන සියලු දෙනා මුදල් ඇමති, ජනාධිපති. මොකද මේක මාස ගාන දවස් කීපයක් යනකොට මේකේ ප්‍රශ්නේ තේරුණාම මේක පාර්ලිමේන්තුව ඉදිරිපත් වුණාම මේක ගැන විසඳන්න දුන්නා. විසඳුවේ නෑ. ඒක යන්න දුන්නා. ඒක හම්බ කරගන්න දුන්නා. ඊළඟ ටයිල් සෙල්. ටයිල් එකක් තියෙනවා රටේ. ඒක කවුරුත් දන්නවා. අද වැසිකිළියක් කැසිකිළියක් හදන්න ගියාම ගොඩනැගිලි ඉදිකිරීම කර්මාන්තර ගියාම ටයිල් නෑ, කොමෝඩ් නෑ, මේක භාණ්ඩයක්වත් නෑ, හිඟයි. ඇයි? ආනයන තහනමක් පනවලා තියෙන නිසා. එතකොට මට ඔය ටයිල් පිටරටින් ගෙනන සමාගම් වල කට්ටිය ආවා. එක දවසක උදේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැව්වා කැසට් එකක්. ටයිල් සඳහා තිබිච්ච ආනයන බාධාව අයින් කළා කියලා. ටයිල් ආනයනය කරපුවා හරි සතුටු වුණා. ඒ වගේම දුක් වුණා. ඇයි? මේකට ගාණක් දෙන්න උනා. මේකට ගාණක් දෙන්න උනා. මේ කැසට් එක ගහපු එකට ගාණක් දෙන්න උනා. ඊළඟට පැය කීපයක් යනකොට ටයිල් මේ රටේ නිපදවල අසීමාන්තික ලාභ ලැබුවා කේන්ති ගියා. ඒගොල්ලෝ ගිහිල්ලා මේ බලධාරීන්ට කතා කළා. කිව්ව ගාණක් ගෙවපන් කියලා. ගාණක් ගෙවුවා. පැය 6න් ඒ කැසට් එක අවලංගු කරා. කැසට් ගහන්න සල්ලි ගන්නවා, අවලංගු කරන්න සල්ලි ගන්නවා. මේක තමයි දේශ මාමක අප්පච්චිගේ සෞභාග්‍යය දැක්ම. මේක තමයි තත්ත්වය. ඉතින් මේවා කතා කරනකොට අපිට නඩු දාන්න, ඉරේ දාන්න පුළුවන් කියලා කමන්නේ. මිත්‍රවරුනි, මේක තමයි අද සිදුවෙමින් තියෙන්නේ. මේ මතක තියාගන්න මේවා වැඩි කල් කරන්න බෑ. මොකද ඒ ඇත්තෝ ඒ ඔක්කොම තොරතුරු අද කියනවා. දැන් බයසක ගිහිල්ලා. කමල් ගුණරත්න මහත්තයාගේ චණ්ඩි කතා ගැන, ගොඩාබේ මහත්තයා වටේ ඉන්න හමුදා නිලධාරීන්ගේ බොරු කයිවාරු ගැන දැන් මේ රටේ තිබිච්ච බයසක ගිහිල්ලා. ඒ නිසා දැන් ඒවා මිනිස්සු විවෘතව කතා කරන තැනට ඇවිල්ලා. ඉස්සරහට ඔය රණවිරු ලේබලය යටතේ ඉඳගෙන ජාවාරම් කරගෙන නිවාස මේ රටේ පිටරට ගත්ත හැකි තොරතුරු ටිකක් එයි. එතකොට කහ බිස්නස් එක කලේ කවුද? නිරෝධායනය කලේ කොහොමද? ඉඩම් කොල්ල කෑවේ කොහොමද කියන එක ගැන නිවැරදි තොරතුරුත් තව වැඩි කරලා යන්න ඉස්සෙල්ලා මේ රටේ සමාජයට එයි. ඉතින් මේක තමයි ගමන් මග, මේ ක්‍රියාවලියේ ගමන් මග. ඒ වගේම අර සිගරට් බිස්නස් එක ඩී.එස්. ගුණසේකර, මුදිත ගුණසේකර. මුත්ත ගුණසේකර එයාගේ බිරිඳයි තමයි අපි කවුරුත් දන්න මහින්ද මහත්තයාගේ දානමාන බෝධි පූජාවල ප්‍රධාන සංවිධායකයා. ඒගොල්ලෝ බස් පවත්වාගෙන යනවා විතරක් නෙවෙයි සිගරට් කරගෙන යනවා දිස්ත්‍රික්ක 4ක. 2020 ඔක්තෝබර් 20 ලංකා බැංකුවේ සභාපතිතුමා දානවා පත්‍රිකාව. දාලා කියනවා මේ ඩී.එස්. ගුණසේකරලා අපේ හොඳ කස්ටමර්ස්ලා මේගොල්ලෝ සිගරට් ව්‍යාපාරය කරගෙන යනවා. මාස 6කින් ආපහු ගෙවන්න මේගොල්ලන්ට දෙන්න පුළුවන්ද බිලියන 3.1. ඒ කියන්නේ දසලක්ෂ 3100ක් කෝටි 310ක්. කෝටි 310ක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට අර අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න මොලේ චුට්ටක් විතර තියෙන 3 දෙනෙක් අහනවා
කොහොමද ඕවා මාස 6කින් ගෙවන්නේ කියලා. එතකොට සාධාරණීකරණය කිරීම සඳහා පත්‍රිකාවක් දාලා කියනවා ළඟදීම සිගරට් මිල වැඩි වීමට යන බැවින් දැම්මම සිගරට් ඔක රඳවා තබා ගැනීමෙන් අතිරේක ලාභයක් උපයන්න මුදිත ගුණසේකරට පුළුවන් ඒකෙන් ඒක ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ ළඟම කියලා බබලු කොහොමද සිගරට් වැඩි වෙනවා කියන්නේ? කොහොම සිගරට් වැඩි වුනේ? සිගරට් ඇත්තටම වැඩි වෙන්න ගියේ අයවැය නොවැම්බර් මාසේ 10 වෙනිදා. ඊළඟට මේ නොවැම්බර් 10 අයවැය කතාවේ සිගරට්ටුවක් රුපියල් 12කින් වැඩි කරන අයවැය යෝජනාවක් තිබිලා තියෙනවා පෙට්‍රෝල්. ඒක නිසා තමයි මේ ණය අනුමත කරන්න ගියේ. මේ ණය අනුමත කරන්න විරුද්ධ වෙච්ච අධ්‍යක්ෂක සමාජික තුන්දෙනාම ගෙදර ඇරියා. මුදල් අමාත්‍යාංශයේ පත් කරලා තිබිච්ච අධ්‍යක්ෂක තුමියත් ඇතුළු. මේ ණය දෙන්නකි ප්‍රතික්ෂේප කරපු කළමනාකාරයෙන්ම පොළොන්නරුවේ ගෙදර ඇරියා. කටුවන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගමෙන් විතරයි දුරකථන ඇමතුමකින් කෝටි 110ක් වැටුනේ මුදිත ගුණසේකරගේ account එකට. ඒකෙන් සිලෝන් ටොබැකෝ එකෙන් සිගරට් වල රැස් කරගත්තා. ඒ සිගරට් එකකින් 7-12 ගානේ ගහන. ටයිල් එකෙන් ගැහුවා වගේ, සීනි වලින් ගැහුවා වගේ, පොල් තෙල් වලින් ගැහුවා. උනේ මොකක්ද? උනේ මේ අයවැය කතාව කරන්න හිටිය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියලා මහින්ද මහත්තයාට හිටගෙන ඉන්න අමාරුයි, කතා කරන්න අමාරුයි. නිසා මේක එතුමා වෙනුවෙන් මේ කතාව කබ්‍රාල් මහත්තයා කරයි කියලා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තිබුණා. මොකද උනේ උදේ පාන්දර මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදෙට්ට ගිහිල්ලා පීපී ජයසුන්දර මහත්තයා කිව්වා මම නම් ආර්ථිකය මෙහෙවන්න යන්නේ නැහැ සර් කප්රාල් කතා කරොත් කියලා. ඒ නිසා මහින්ද මහත්තයා විපක්ෂයෙන් ආයාචනයක් කරා වාඩි වෙලා කතාව කරන්න විනාඩි 20කට පස්සේ පැය භාගයක ඉන්ටර්වල් එකකුත් මට ඕනි. ඉතින් අපිත් ඉතින් අනුකම්පා කරලා දුන්නා. හැබැයි පොඩි අඩුපාඩුවක් වුණා. අර සිගරට් වැඩි කරන කොලේ හැලුණා. සිගරට් මිල වැඩි වුණේ නැහැ. අයවැය කතා ඉවරනකොට සිගරට් වැඩි කරන කෑල්ල නැහැ. ගෙදර යනකොට මහින්ද මහත්තයාට මුදිත ගුණසේකරගේ ඒ නෝනා බලන් ඉන්නවා සර් වැඩේ කෙලවුණා නේද කියලා ගියා. මේකයි මිට්ටෝරුනද රටේ වෙන්නේ. මුදල් ඇමති කෙනෙක් කැසට් වලින් රටේ ජනතාවගේ ආදායම් වැඩි කරන්න අඩු කරන්න ලංකා ඉතිහාසයේ කවදාවත් උනේ නැහැ. එකම එක වතාවක් රොනි ඩිමෙල්ට මේ වගේ චෝදනාවක් එල්ල වුණා. එතුමාගේ දියණියගේ හන්ටර්ස් සමාගමේ ඔය විදිහටම ඩොලරය අවප්‍රමාණය කිරීමේ ප්‍රශ්නේ මත 1978 දී චෝදනාවක් කළා පස්සේ කිසිම මුදල් ඇමති කෙනෙකුට මේ වගේ චෝදනා එල්ල වෙලා නැහැ. මේ කැසට් වලින් හම්බු කරන්න දීමු ගැන. අයවැය යෝජනා මගින් හම්බු කරන්න දීම ගැන. දැන් මොනවද මේ සභාපතිලාට අරන් තියෙන පියවර මොකුත් නැහැ. ගන්න බෑ ඇයි? ගන්න බැරි ඒ සභාපතිලාගේ තීරණ නෙවෙයි ඒවා. ලංකා බැංකුවේ සභාපති ගත්ත තීරණ නෙවෙයි ඒක. ඒක පැහැදිලිවම ගත්ත නායකින්ගේ දේශපාලන තීරණයක්. ඉතින් රටකට මෙහෙම ඉදිරියට යන්න බෑ. රටක් මෙහෙම ගමන් කරන්නේ නැහැ. ඒක නිසා අපි දැන් ඉදිරිපත් විය යුතුයි. අපි නිකන් අනුන්ට මේක බාර දෙලා ඉන්නේ නැතුව අපි ඉදිරිපත් වෙලා කටයුතු කළ යුතුයි. මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරිද? මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. හාල් මිල අඩු කරන්න බැරිද? පුළුවන්. පොල් ගෙඩිය මිල අඩු කරන්න බැරිද? පුළුවන්. කහින්ගේ වළක්වන්න බැරිද? පුළුවන්. මාළු රට වටේම තියෙනවා කියන මාළු වලින් රට ස්වයංපෝෂිත කරගන්න බැරිද? පුළුවන්. මිත්‍රවරුනි මේවට ඕන අදිෂ්ඨානශීලී ඉදිරිපත් වීමක් විතරයි. මේ රාජ්‍ය ආයතන පාඩු ලබනවා මේවා මේ ලාභ ලබන ආයතන බවට පත් කරන්න බැරිද? මේ ණය ලංකාවට ආපහු ගෙවන ක්‍රමයක් හදාගන්න බැරිද? පුළුවන්. අපි හාල් වලින් පටන් ගමු. හාල් ගණන්. ඇයි? හැමදාම පුංචි හාල් හිඟයක් තියෙන නිසා සමහර කාලවලට හොඳට හාල් තියෙනවා. නමුත් සමහර කාලවලට පුංචි හාල් හිඟයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ ඔය පාකිස්තානයේ බාස්මති කන කට්ටිය ගැන නෙවෙයි. ඊළඟට පොල් ගැන කතා කරොත් අපිට පොල් ගෙඩි මිලියන 3700යි අපේ සාමාන්‍ය අස්වැන්න. ඒකත් අඩු වැඩි වෙනවා. 4500යි ඉල්ලීම. ඒ නිසා තමයි අපිට පොල් තෙල් ආදී පිටරටින් ගෙන්නන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපිත් පොල් තෙල් පිටරට යවනවා. එතකොට මොකද්ද අපි කරන්න ඕන? අපිට පොල් ගෙඩි 4500 මිලියන තිබුණා නම් දසලක්ෂ 4500 රටේ පොල් අස්වැන්නේ ලැබුණා නම් අපි ගොඩ. මොකද්ද අපේ ප්‍රශ්නේ? ලංකාවේ ගහකින් පොල් ගෙඩි 50යි ලැබෙන්නේ. හැබැයි මේ අල්ලපුරටේ කේරළේ පොල් ගහකින් අවුරුද්දට ගෙඩි 150ක් හම්බ වෙනවා. මොකක්ද මේ රහස? ඇයි අපි මේක වැඩි කරගන්නේ නැත්තේ? ඇයි මේ පොල් ගෙඩි 50 60 කරගන්නේ නැත්තේ? පොල් වෙනුවෙන්ම ආයතන තුනක් තියෙනවා. නේද? පොල් වෙනුවෙන්ම පොල් සංවර්ධන මණ්ඩලය කියලා තියෙනවා, පොල් පර්යේෂණ ආයතනය තියෙනවා, පොල් වගා වැඩි දියුණු කිරීමේ ඔය අධ්‍යක්ෂක මණ්ඩල තුනක් එක්ක ආයතනම තුනක් තියෙනවා. සේවකෝ 865ක් ඉන්නවා. හැබැයි පොල් ගෙඩිය ගහේ පොල් ගෙඩිය 50 60 කරගන්න බෑ. 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 50 60 කරගන්න බ
අපි හිතනවා මේ ඉඩම් කට්ටි කිරීම නිසා මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා නෑ. 1990 ගණන් වල තිබිච්ච පොල් ගස් ගානයි අද තියෙන ගානයි සමානයි. මොකද ඉඩම් කට්ටි කළාම මිනිස්සු එතරම් තායි පොල් ගස් එක පොච්චස් 10 හිටව ගන්න. එතකොට මේව අස්වැන්න වැඩි කිරීම ගැන අපේ වැඩ පිළිවෙලක් වැඩසටහන. පොල් ඊළඟ නිතරම මහින්ද රාජපක්ෂ මහත්තයත් කියන එක තමයි රට වටේම මහ මුහුද. හැබැයි මාළු පිට රටින් ගේනවා සාඩින් පිට රටින් කරනවා. මේ ඊ අපේ තිබ්බ බීගමුවේ දීවර එකමුතුව. මොකක්ද ලංකාවේ තත්ත්වය? ලංකාව අවුරුද්දකට මාළු ටොන් 5 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිපදවනවා. ඒ වගේම මාළු ටොන් 85000ක් පිට රටින් ගේනවා. අපිත් මාළු ටොන් 20000ක් විතර පිට රට යවනවා. එතකොට මේ පොඩි ප්‍රශ්නයක් විසඳගන්න තියෙන්නේ මෙතන. ඒ ප්‍රශ්න විසඳන්න බැරිලා තියන්නේ ඇයි? මාළු නැති ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් මේ රටේ මූද තිබ්බට නැහැ. මූද දැන් අද මාළු නැහැ. ඇයි? විදේශිකයෝ දේශීය ජාවාරම්කාරයෝ 3-4 දෙනෙකුයි මාළු පැටව ඇති වෙන්න නොදී මහා පරිමාණයෙන් මේ මූද හුරම් කරනවා. ඉතින් දවසෙන් දවස මාළු අස්වැන්න අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඉතින් තිරසාර විදියට මේක පාලනය කරලා කරගෙන යනවා නම් මාළු පිටරට යවන්නත් පුළුවන්. ඒ වගේම රටේ පරිභෝජනයට අවශ්‍ය ඒවා ලබා ගන්නත් පුළුවන්. දැන් ඒකත් ජාවාරම්කාරයෙකුට විකුණන්න යනවා රාජපක්ෂව. මොකද්ද කරන්නේ? මාළු බෝට්ටු 4000ටම දෙන්න යනවා. ප්‍රධාන නැව් 40ක් දාලා ඒ 40ට විකුණන්න ඕනේ කියලා. ඒතර මාළු බිස්නස් එක කොල්ලත් ඉවරයි. සීනෝර් එකත් ඉවරයි, දීවර සංස්ථාවත් ඉවරයි, ව්‍යාපාරිකයොත් ඉවරයි. ඒකත් රාජපක්ෂලගේ ජාවාරම්කාරයෙක් අතට යනවා. ඕකම තමයි අද ගොවිබිම් වල වේගනය. ගොවිබිම් ආකර්ෂමයි කියලා ඒ ගොවිබිම් අක්කර 500 1000 2000 කැලෑ එලි කර කර දෙනවා. අරක වවන්න මේක වවන්න කියලා. ගොවියා ගොවි කම්කරුවෙක් වෙනවා. මේකට විරුද්ධව නැගිට්ටේ අපරාධි කියන්න බෑ අර වැඩි නායකයා විතරයිනේ. අනික් ඔය ඉන්න එකෙකුට කොන්ද තිබුණේ අපේ ගොවිබින් අල්ල ගන්නවා කියලා කියන්නේ. උන්නෑ විතරයි නැගිටලා කිව්වේ අපේ බින් හුරම් කරන්න එපා මෙහෙම ඇවිල්ලා කියලා. ඉතින් මේ ඓතිහාසිකත්වයක්වත් වෙන මොකක්වත් වැඩක් නැහැ. අද මේ කොල්ලය කරගෙන යන. ඊළඟට කහ. අපි පසුගියදා දඹුල්ලේ ගියා. ලංකාවේ කහ ටොන් 7000යි අවශ්‍යතාවය. කහ ටොන් 2000ක් විතර නිපදවනවා. ඉතින් මේක හදන්න පුළුවන්. ඒ කට්ටිය කියන්නේ මේක මාස 9 රට කහ වලින් ස්වයං පෝෂිත කරන්න පුළුවන් මේ බීජ නැති එකේ ප්‍රශ්නේ. ඒකට මම ඔය කියන්න ඕනේ නැහැ. ඔය වගේ ඔය හැම ප්‍රශ්නයකටම මිට්ටෝරු විසඳුම් තියෙනවා. දැන් මේ රටේ රාජ්‍ය ආයතන පාඩුයි කියනවා. 2015 ජනවාරි 15 වෙනිදා මම බලශක්තිය ඇමති හැටියට ගියාම ලංකා විදුලි බල මණ්ඩලය මට කිව්වේ මේ අවුරුද්දේ කෝටි 4500ක පාඩුවක් වෙනවා වළක්වන්න බෑ කියලා. තෙල් සංස්ථාවය මට කිව්වේ ඒ අවුරුද්දේ අඩුම ගානේ බිලියන 80ක විතර පාඩුවක්, ඒ කියන්නේ කෝටි 8000ක පාඩුවක් තෙල් සංස්ථාව බලාපොරොත්තු වෙනවා. මම තෙල් මිල අඩු කරන්න යෝජනා කරාම විරුද්ධ වුණා. ඇයි? ඒකෙන් තවත් බිලියන 65ක් විතර ආදායම අඩු වෙනවා. තෙල් මිල අඩු කරන්න ගියාම. විදුලි මිල අඩු කරන්න ගියාම ඔය ඉංජිනේරු මහත්තුරු විරුද්ධ වුණා. තව ලංකා විදුලි බල මණ්ඩලයට ආදායම අඩු වෙනවා කියන්නේ. නමුත් මොකද වුනේ? සැප්තැම්බර් 16 මම මේ අමාත්‍යාංශයෙන් ආවේ. ලංකා විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 35ක ලාභයක් වාර්තා කළා ඒ සැප්තැම්බර් මාසෙ වෙනකොට. දෙසැම්බර් 31 වෙනකොට බිලියන 20ක ලාභයක්, කෝටි 2000ක ලාභයක් වාර්තා කළා. බිලියන් 65ක කෝටි 6500ක තෙල් සහනයක් දීලා තෙල් සංස්ථාව පාඩුුනේ නැහැ. තෙල් සංස්ථාව අපි ගොඩගත්ත සම්පූර්ණයෙන්. අද ඒ තෙල් සංස්ථාව කෝටි බිලියන 600 කියන්නේ පොඩි ගාණක් නෙවෙයි, කෝටි 60000ක ණයකාරයෙක් කළා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ බිලියන 250ක් කෝටි 25000ක ණයකාරයෙක් කළා තියෙනවා. මේවා මේ හදන්න පුළුවන් ආයතන මිට්ටෝන. මේවා ගොඩනගන්න පුළුවන් ආයතන. ඒ නිසා අපි මේවා ගොඩනගන්න වැඩ කරොත් ඔය මහා භාණ්ඩාගාරය ඇතුළු ඔය ආයතන ගොඩ. මේ රටේ රාජ්‍ය ආයතන 1000 ගාණක් තියෙනවා. ඕෙන් ඔය හැම එකම ඔය 1000 ගාණම හදන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. රටේ තාමත්ම වැදගත් ආයතන කීපයක් තියෙනවා. මහ බැංකුව, ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරි කිරීම බැංකුව, විදුලි බල මණ්ඩලයේ, කාන්තේ නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලයේ, වරාය, ගුවන් තොටුපළ අධිකාරිය, ඒ වගේම දුම්රිය, බස්රිය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේවා තමයි තියෙන්නේ. ආයතන 15ක් විතර තියෙන්නේ. ඒ ටික අපි නිවැරදිව විද්‍යාත්මකව කළමනාකරණය කළොත්, අවංකව මෙහෙයීමක් කළොත් මේ සෑම රාජ්‍ය ආයතනයක්ම අවුරුදු 3ක් ඇතුළත ගොඩ දාන්න පුළුවන්. ඒ වගේම මේ ණය
අපි යම්කිසි විනයානුකූල ආකාරයකට විදේශත් එක්ක කටයුතු කළොත් අපේ විදේශ ප්‍රතිරූපය ඊටාම වැදගත්. ඒ විදේශ ප්‍රතිරූපය අපි ගොඩනගා ගත්තොත් අපිට මේක කරගෙන යන්න පුළුවන්. අපි ලබන අඟහරුවාදා පවත්වන UNHRC ඡන්දේ පෙරදුනොත් ඒක බලපානවා අපේ මේ විදේශ ණය විදේශ ප්‍රතිරූපේ. ඒක මේ චණ්ඩි කතා වලින් මෙහෙවන්න පුළුවන් එකක් නෙවෙයි. අර විදේශ අමාත්‍යාංශයේ ලේකම් මිනිහා කියනවා මේ ඇමරිකාවේ ජනාධිපතිට අභියෝග කරනවා. මේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්. ඒ අතින් අපේ මේ ඇඟලුම් වාදිය සියල්ලෙන් 125ක් විතර යන්නේ ඇමරිකාවට. ඒ අර්ථව අභියෝග කරනවා. මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ අර වීරවංශ මහත්තයා වේදිකාවල Google වලින් යන්න එපා, Coca-Cola බොන්න එපා කියලා කෑමොර දෙනවා වගේ මේ ජාත්‍යන්තර දේශපාලනේ මෙහෙම කරන්න පුළුවන් කියලා. ඇමරිකාවේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒව අභියෝග කරලා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඉන්දියාවට අභියෝග කරලා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ලංකාවේ සමහරු 77 මැතිවරණදී කිව්වා ඉන්දිරා මැතිණියයි සංජය ගාන්ධි වැස්සී පැටියයි කියලා. ඒගොල්ලෝ දැනන් හිටියේ අපි අවුරුදු 30ක දවන්ත යුද්ධයකට RAW ව්‍යාපාරය අපි උපත් කරයි කියලා. මේ රටේ මිනිස්සු චූන් කරන්න ඕගේ කතා කියන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිඵල අතිශය භයානකයි. මතක තියාගන්න යුතුයි. ඒක නිසා මේ ජාත්‍යන්තර වශයෙන් අපි මේ අවට කලාපයේ සිදුවෙමින් පවතින දේවල් ගැන හොඳින් වැඩ කරන්න ඕනේ. දැන් මේ දිනවල Zoom meeting එකක් පැවැත්වෙනවා. ලෝකේ ප්‍රධාන රටවල රාජ්‍ය නායකයෝ 4 දෙනෙක්. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති, ඉන්දියාවේ අගමැති, ජපානයේ ජනාධිපති හා ඕස්ට්‍රේලියාවේ අගමැති. ඊයේ තීරණයක් ගත්තා මේ කලාපයට දෙන්න යනවා කියලා මේ වැක්සින් අලුත්ම වැක්සින් එක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක බිලියනයක් ලංකාව නැහැ ඒකයි වෙන්නේ. මේකේ සම්පූර්ණ තාක්ෂණයේ එක්සත් ජනපදයේ නිපදවන්නේ ඉන්දියාව, ජපානය තමයි මුදල් ලබා දෙන්නේ, ඕස්ට්‍රේලියාව තමයි ප්‍රවාහන පහසුකම් සපයන්නේ. අපි අයින් ඒකේ. අපි නැහැ. ඊළඟට අර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය අපිට ලැබෙන්න තිබුණා ඩොලර් මිලියන 850කට ආසන්න ප්‍රමාණයක්. අපි අතුරු රටවල් 11කට විතරයි ලැබුණේ නැත්තේ. අනික ඔක්කොටම ලැබුණා. ඒක ලැබුණා නම් මේ අපේ ණය ප්‍රශ්නේ සෑහෙන ලිහිල් වෙනවා. මේවට බලපානවා මේ ජාත්‍යන්තර ප්‍රතිරූපය. මේවා මේ උඩ පැනගෙන කෑ ගහලා සටන් පාට කියලා මේ රටේ මිනිස්සු බයියෝ චූන් කරනවා වගේ වැඩක් නෙවෙයි. අන්තර්ජාතික දේශපාලනේ බයියෝ නෑ චූන් කරන්නේ. ඒක මේ හැමෝම මතක තියාගන්න ඕනේ. ඒ විදිහට අපි කටයුතු කළොත් බුද්ධිමත් නොවේ අපට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කළා වගේ මේ අන්තර්ජාතික ප්‍රජාව ඉස්සරහ කියන දෙයට දන ගහන්න ඕනෙත් නෑ. අපි කොන්ද කෙලින් තියාගන්න සිරිමාව මෙතනි වගේ වැඩ කරා නම් අපිට මේ අන්තර්ජාතික ප්‍රජාව අපේ පැත්තට නම්ම ගන්න පුළුවන්, අපේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න පුළුවන්. මෙවැනිම ප්‍රශ්නයකට ඉම්රාන් ખાන් මුහුණ දුන්න 2016 දී. පාකිස්තානයේ බංකොලොත් වීමේ මෙහෙම තැනට ආවා. මේ අනුක්‍රමයෙන් ඒ රට අද උඩට ඇවිල්ලා IMF එකත් ණය දෙනවා, අරයත් ණය දෙනවා, මෙයත් ණය දෙනවා, බෝම්බත් පිපිරෙනවා, මිනිස්සුත් මැරෙනවා. හැබැයි රට යනවා හිමීට ඉස්සරහට. ඒකයි නායකයින්ගේ වගකීම. ඒකයි අලුත් දේශපාලනයක අලුත් සමාජ පෙරළියක අවශ්‍යතාවය. නිසා මේ රටේ ආණ්ඩු පෙරළිය ඇති වුණා 10ක් 48 ඉන්න. හැබැයි චින්තන පෙරළිය ඇති වුණේ දෙකයි. එකක් SWRD බණ්ඩාරනායක මහත්තයාගේ නායකත්වයේ 1956 ඇති වෙච්ච සංගවේදකුරු ගොවිකම් කරු පෙරළිය. ඒක මේ රටේ ආපහු හරවන්න පුළුවන් එකක් නෙවෙයි. විවේචන තිබුණත් ඒකෙන් තමයි මේ රටේ වරප්‍රසාද නැති ගම්බද පීඩිත පිරිස් සිංහල දෙමළ හැමෝම නැගිට්ටේ. ඊළඟට ජයාජයවර්ධන මහත්තයා ඇති කරපු ආර්ථික සමාජ පරිවර්තනය. මේ රටේ පෞල්වාදය නැතු ව්‍යාපාරික පැත්තෙන් ඉදිරියට යන්න තියෙන ඉඩකඩ. මට මේ මගේ හිතවත් ව්‍යාපාරිකයෙක් කිව්වා මේ කැලණියනේ අපේ දාස මුදලාලි සිරිල් මැතු ගිහිලා 77 ඡන්දෙන් පස්සේ දාස මුදලාලිගේ මේ මෙතනදී පිට මේ දලුගම ෆැක්ටරි වට කරා. වට කරාම අපේ හිතවත් දෙමළ ව්‍යාපාරිකයෙක් ජයාජයවර්ධන මහත්තයා හම්බ වෙලා කිව්වලු මේ කෝල් එකක් දීලා සර් මේ වගේ වැඩක් සිරිල් මැතු කරනවා මේ මොකක් හරි මැදිහත් වෙන්න බෑ. දාස මුදලාලි මම හම්බ වෙන්න කිව්වා. කියලා ඉතින් දාස මුදලාලි ගාව ජයාජයවර්ධන හම්බ වෙන්න ගියා මේ 77. ජයාජයවර්ධන මහත්තයා ඒකක් එම දීලා මුදලාලි කොහොමද කියලා මම මැතිව්ට කතා කරන්නම් ඒක ගැන බය වෙන්න එපා ගිහිල්ලා ව්‍යාපාර කරන්න. හැබැයි මම වෙනස් කෙනෙක්. සිරිමාවෝ හැදුවේ ව්‍යාපාරිකයෝ 5 දෙනයි එක්කෙනෙක් ඔයා. මම යන්නේ මේ රටේ කෝටියක් ව්‍යාපාරිකයෝ හදන්න කියලා විතරක් මතක තියාගන්න. ඔයා ඊළඟට අඩිය තියන්නේ ඔයයි තව 5 දෙනෙක් ඉන්න වෙළඳ පොලකට නෙවෙයි. මම හදන කෝටියක් ව්‍යාපාරිකයෝ ඉන්න වෙළඳ පොලකට කියලා මතක තියාගෙන බිස්නස් කරන්න කිව්වා.
ඒ කියන්නේ තරඟයක් නැතුව යන්න බෑ ඔබට. තරඟකාරී සමාජයක යන්න පුරුදු වෙන්න කියලා දාසමුදලාලිව බේරුවා. දාසමුදලාලි පස්සේ වෙනත් හේතුන් මත ව්‍යාපාර කඩාවැටුණා. හැබැයි සිරිල් මෙතු ගහපු හින්දා නෙවෙයි. ඉතින් ජේ.ආර්. ජයවර්ධන කවුරු විරුද්ධ වුණත් එවැනි ක්‍රියාවලියක් ඇති කරා. ගම් නියංගම් හැම තැනකම කුඩා ව්‍යවසායදායකෝ අතිවිශාල පිරිසක් ඇති වුණා. හොරකනුත් කළා, සංවර්ධනයත් කළා, මැරකනුත් කළා, ගෝණවල සුළුත් හැදුවා, තෙලුත් හොරකම් කළා, ඔක්කොම කළා. හැබැයි රට ආපසු හරවන්න බැරි සමාජ ආර්ථික පරිවර්තනයකට යොමු කරා. එතුමාට විරුද්ධව විශාල කැරැල්ලක් තිබුණා. ඒ කැරැල්ල වෙලාවේ ශිෂ්‍ය ව්‍යාපාරිකයෙක් කැරැල්ල ගැහුවා. ඒ කාලේ අධ්‍යාපන ඇමතිත් එතුමා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. ඉතින් ඒක උපරිමයට ගිය වෙලාවේ මේ ශිෂ්‍යෝ නිදහස් කරගන්න කියලා එන්න කියලා ගියා. මමත් ගියා. මමයි තව 3 දෙනෙක් එක්කන් ගියා. අපේ ස්ටැන්ලි කල්පගේ මහත්තයා හම්බ වුණා. එදා ජයවර්ධන ජනාධිපතිතුමාත් අපි දන්නේ නැතුව එතන ඇවිල්ලා වාඩි වෙලා හිටියා. එතුමා වචනයක්වත් කතා කළේ නැහැ. එතුමා අපි ගියාම අපේ අදහස් අහලා ඔක්කොම ගියාට පස්සේ ශිෂ්‍යෝ නිදහස් කරන්න නියෝගයක් දීලා එතුමා කල්පගේ මහත්තයාට කිව්වලු කල්පගේ අපි මේ සමාජය වෙනස් කළා. හැබැයි අපි බලාපොරොත්තු නොවිච්ච විදිහට අපි වෙනස් කරපු සමාජයේ තරුණ ළමයි රටේ වටිනාකම් වෙනස් කරගෙන යනවා. අපි ඒ ගැන හිතන්න ඕනේ. දැන් මට නම් වයස වැඩි කියලා ගෝලු එහෙම හිතයි. ඒක මට කල්පගේ මහත්තයා කිව්වේ ඊට අවුරුදු 12කට පස්සේ. එතකොට ඒව තමයි ජේ.ආර්. ඒ තමයි ජේ.ආර්. එයා මෙහෙන්නේ කැලණියෙන්නේ පටන් ගත්තේ දේශපාලනේ. ඉතින් ජේ.ආර්. ජයවර්ධන කවර විවේචන තිබ්බත් ඔහුගේ පවුලේ කිසිම සමාජිකයෙක් දේශපාලනයට ගෙනාවේ නැහැ. කිසිම කෙනෙක්ට දේශපාලනේ උඩට එන්න දුන්නේ නැහැ. එතුමා රවි ජයවර්ධනව දේශපාලනයට ගෙනාවා නම් රවි ජයවර්ධනගේ පුතුන්ව දේශපාලනයට ගෙනාවා නම් අද ඔය UMP හුඟක් දෙනෙකුට කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. චන්ද්‍රිකා මැතිණියගේ කවර දුර්ලභකම් තිබුණා. එතුමිය යසෝදරා හරි විමුක්තිය හරි දේශපාලනයට ගෙනාවා නම් මහින්ද රාජපක්ෂ කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ මිත්‍රෝනි ලංකාවේ. එහෙනම් ඒ පක්ෂයේ නායකයා වෙන්නේ ඒගොල්ලෝ. මේවා මේ අමතක කරලා තමයි අද අපේ කට්ටිය කටයුතු කරන්නේ. ඒ නිසාම අද මේ රට ඊටාම පුංචි ඊනි කුඩා පවුලක කුඩා මොල කීපයකට මේ රටේ පාලනය හිමි වෙලා තියෙනවා. අනික් මිනිස්සු මේ දේශපාලන ව්‍යාපාරයෙන් ඈත් වෙලා මේකට බැන බැන ඉන්නවා. ඒක නිසා මේක වෙනස් කිරීමේ වගකීම මේක ගොඩනැගීමේ වගකීම ඔබ අප සතුයි. ඒ සඳහා තමයි මේ 43 වෙනි සේනාංකයේ විවෘත වේදිකාව ඇති කරලා තියෙන්නේ. ඒ වේදිකාව තුලින් මේ වෙනස් කිරීමට අපි සියලු දෙනාම අධිෂ්ඨාන කරගමු කියලා ඔබ හැමදෙනාගෙන් ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා.